समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अट्टहि भिक्खवे अच्छरियेहि अब्भुतेहि धम्मेहि समन्नागतं उग्गं गहपतिं हत्तिघामकं धारेताति श्रद्धावंत पिन्वत्नी ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කුරුණෑගල උයන්දන රුක්මල් පෙදෙසලිපිනේ පදිංචි W.A. ගුණතිලක මහත්මයා සහ D.M.B.P. රූපාවතී මණිකේ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඉතින් ඇත්තන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දානමේ පින්කම කරන්නේ බලාපොරොත්තු වන්නේ D.M.B.P. රූපාවතී මණිකේ මහත්මනියගේ මියගිය දෙමව්පියන් වන D.M.B. හේරත් බණ්ඩා උපාසක මහත්මයාටත් එවාගේම ආර්.එම්. බිසෝ මණිකා උපාසිකා මාතාවටත් මේ පින් අනුමෝදන් වේවා. එවාගේම W.A. ගුණතිලක මහත්මයාගේ සහ D.M.B.P. රූපාවතී මණිකේ මහත්මනියගේ දෙපාර්ශ්වයෙන් මියගිය ඥාති පරම්පරාවට සංසාරගත ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වේවා. එවාගේම චන්දන, තිලින, මනංජය යන පුතුන්ටත් එවාගේ මාධවී, ප්‍රමිලා, ජීවන්ත යන දියණිවරුන්ටත් නෙතුලි, හියාරා, මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පන්නිය ලැබේවා. ඒ දරුවන්ටත් අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ 5 වෙනි කොටසේ අට්ඨක නිපාතේ ගහපති වග්ගයේ සඳහන් වන හත්ති ගාමක උග්ග සූත්‍රය. හත්ති කියලා කියන්නේ පින්නතුනි ඇතාට. ගාමක කියලා කියන්නේ ගමට. උග්ග කියලා කියන්නේ මේ ගමේ හිටපු සිටුවරයාගේ නම. ඒ නිසා තමයි මේ සූත්‍රයට කියන්නේ හත්ති ගාමක උග්ග සූත්‍රය කියලා. මේ සූත්‍රයේ විශේෂයි හේතුව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ හොඳ උපාසක මහත්තයෙක් වෙන්න ඕන නම් ගන්න කිව් ආදර්ශවත්ම චරිතය තමයි මේ උග්ගසිරිතුමාගේ චරිතය. හොඳ උපාසක මහත්තයෙක් වෙන්න ඕන නම් ආදර්ශයට ගන්න ඕනේ උග්ගසිරිතුමා. ඒ වගේම හොඳ උපාසිකාවක් වෙන්න ඕන නම් බුදුහාමුදුරුවෝ ආදර්ශයට ගන්න කිව්වේ කවුද?
නන්ද මාතාව. එහෙම නැත්නම් පින්නතුනි කුජ්ජුත්තරාව. ඒ නන්ද මාතාව ළඟත් මේ වගේම අසරිමත් කරුණු 8ක් ඇය තුලත් පින්නතුනි තිබෙනවා. ඒ වගේමයි මේ උග්ගසිරිතුමා ළඟත් අසරිමත් කරුණු 8ක් තියෙනවා. ඒ නිසා අපි මේ ඉගෙන ගන්නේ හොඳ උපාසක මහත්තයෙක් වෙන්න බලාපොරොත්තු වෙනව නම් මෙන්න මේ කරුණු 8 තමන්ගේ ජීවිතය තුළ තිබිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කළේ. එතකොට කුජ්ජුත්තරාව ගත්තම අපි දන්නවා කුජ්ජුත්තරාව කියන්නේ කුදු කාන්තාවක්. ඇය කුදු සැමියෙක් එක්ක තමයි විවාහ වෙන්න සිද්ධ වුනේ. දවසක් පින්නතුනි කුජ්ජුත්තරාවගේ ගෙදරට සාමීන් වහන්සේ නමක් පින්ඩපාතේ වැඩියා. ඒ වැඩපු වෙලාවේ ගෙදර බත ලිපේ තිබුණේ. ඒ නිසා කුජ්ජුත්තරාව කරපු දේ තමයි අර බත් එක ඉදිච්ච ගමන් ගිහිල්ලා පින්නතුනි බෙදුව පාත්‍රයට. රත් වුණා පාත්‍රේ. පාත්‍රේ අතේ තියන්ගෙන බැරි හාමුදුරුවෝ එක අතක් රත්නකොට අනිත් අතට පාත්‍රේ මාරු කළා. ඒ අත රත්නකොට අනිත් අතට පාත්‍රේ මාරු කළා. ඉතින් මේ මාරුගුණ කුජ්ජුත්තරා බැලුවා මේ මොකද කියලා. කුජ්ජුත්තරාවට පස්සේ තමයි කල්පනා වුණේ මම මේ උණු පිට බත් එක බෙදපු නිසානේ මේ ස්වාමින් වහන්සේට වේදනාව ඇති වුණේ. ඉක්මනට ගෙට දුවලා ගිහිල්ලා රෙදි කෑල්ල ටිකක් අරගෙන වලල්ලක් හදලා මේක පූජා කළා ස්වාමින් වහන්සේ මෙන්න මේ කුඩින් පාත්‍රය තියාගන්න කියලා. ඉතින් බණ පොතේ කියනවා පින්නතුනි කුජ්ජුත්තරාවට නිවන් දකින්න ඒ පිනත් හේතු වුණා කියලා. ඒ පිනෙන් නිවන් දැක්ක නෙවෙයි වගේ පුංචි පින්කම් මහා ගොඩක් කුජ්ජුත්තරා පින්නතුනි කරගෙන ඒක පින් කඳක් බවට පත් වුණා. දැන් සමහර අම්මලා ඉන්නවා ලස්සනට පාවඩ මහනවා පුංචි උනාට පින්නතුනි ඒවත් පින්කම්. ඒ වගේම බුද්ධ පූජා වහන ලස්සන ලේන්සු මහනවා ඒවත් පින්නතුනි පුංචි උනාට පින්කම්. ඒ වගේම හිස් කහපාට කොඩයක් කරගෙන උකට මුතුවල්ල මුතු කොඩයක් හදනවා ඒවත් පින්නතුනි පුංචි උනාට පින්කම්. මේ මුතු කොඩයක් හැදුවා කියන්නේ බුදුරජාන් වහන්සේද බුදු කුටියක් හැදුවා හා සමානයි. ඉතින් දැන් අද අපි ඉගෙන ගන්න පින්නතුනි හොඳ උපාසක මහත්තයෙක් ළඟ තියෙන්න ඕනේ ලස්සන කරුණු 8ක් පිළිබඳව. මේ සූත්‍රය ආරම්භ වෙන්නේ පින්නතුනි මේ විදියට ඒකං සමයං භගවා වජ්ජේසු විහෙරති හත්තිගාමේ. తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. මේ සූත්‍රයේ දේශනා කාණ්ඩ බුදුහාමුදුර වැඩ සිටියේ වජ්ජි කියන ජනපදයේ වජ්ජි රාජ්‍යයේ. භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා බුදුහාමුදුරෝ අට්ඨහි භික්ඛවේ අච්චරියේහි අබ්බුතේහි ධම්මේහි සමන්නාගතං උග්ගං ගහපතින් හත්තිගාමකං ධාරේතාති. මහණෙනි මින් ඈතට වෙන්න එහාට වෙන්න ගමක් තියෙනවා. ඒ ගමේ හරියට ඇත්තු ඉන්නවා. ඇත්තු නෙවෙයි මහණනි වටින්නේ. ඒ ගමේ හොඳ මිනිස්සෙක් ඉන්නවා. ඒ තමයි උග්ගසිටුවරයා. ඉදං වත්වා සුගත උට්ඨායාසන විහාරං පාවිසි. මෙහෙම කියලා පින්නතුනි බුදුරජාන් වහන්සේ විහාරයට වැඩම කළා. අනේ භාගතුන් වහන්සේ වජ්ජ ජනපදයට වැඩිය බොහෝ කාලයකින් භික්ෂුන් වහන්සේලා ලොකු බලාපොරොත්තුවක් ඇතුව තමයි පින්නතුනි ගොඩාක් වෙලාවක් බුදුහාමුදුරුව අපිට බණක් කියයි කියලා වාඩි වුණේ. නමුත් බුදුහාමුදුරුව මෙන්න මේ ටික විතරනේ කිව්වේ. මොකද්ද? හත්තිගාමේ ඉන්න මේක උග කියලා මිනිස්සෙක් එතුමා ළඟ තියෙනවා කිව්වා සාමාන්‍ය මිනිස්සෙක් ළඟ නැති අසරිමත් කරුණු 8ක්. එච්චරයි බුදුහාමුදුරුව කිව්වේ. අතකෝ අඤ්‍යතරෝ භික්ඛු පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදා යේන උග්ගස්ස ගහපතිනෝ හත්තිගාමකස්ස නිවේසනං තේනුපසංකමේ. දැන් සාමින් වහන්සලා පින්නතුනි මූණට මූණ බලාගත්තා. බුදුහාමුදුරුව මොකද්ද මේ කළේ? දැන් හත්තිගාමේ උග්ගතුරුතුමා ළඟ සාමාන්‍ය මිනිස්සෙක් ළඟ නැති අසරිමත් කරුණු 8ක් තියෙනවා කිව්වට ඒ කරුණු 8 මොකද්ද කියලා බුදුහාමුදුරුව කිව්වේ නැහැ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා අතර හිටපු එක සාමින් වහන්සේ නමක් කල්පනා කළා මම හෙටම යනවා හත්තිගාමේට. ගිහිල්ලා එතුමා මුණ ගැහිලා එතුමාගෙන් අහනවා මේ බුදුහාමුදුරුව කියන අසරිමත් කරුණුවට මොකද්ද කියලා. ඒ නිසා මේ සාමින් වහන්සේ පින්නතුනි හත්තිගාමේට වැඩම කරලා අහනවා අට්ඨහි කෝතං ගහපති අච්චරියේහි අබ්බුතේහි ධම්මේහි සමන්නාගතෝ භගවතා ව්‍යාකතෝ. කොමරි මේ සාමින් වහන්සේ පින්නතුනි සිටුතුමා ගෙදර හොයාගෙන ගියා. කාගේද? උග්ග සිටුතුමාගේ. හොයාගෙන ගිහිල්ලා මේ සාමින් වහන්සේ අහනවා සිටුතුමනි උග්ග කියන්නේ ඔබතුමාටද? එහෙමයි ස්වාමීනි මට. ඔබ වහන්සේ මේ තකහණියක් වැඩියේ නෑ මම මේ ආවේ
ඊයේ උදෑසන ඔබතුමා පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන අභීත ප්‍රකාශයක් කළානේ. හාමුදුරනේ මම ගැන ඔබතුමා ගැන තමයි. හාමුදුරනේ බුදුහාමුදුරුවෝ මං ගැන මොනවද කිව්වේ? බුදුහාමුදුරුවෝ කිව්වා ඔබතුමා ළඟ තියෙනවා කියලා සාමාන්‍ය මිනිස්සෙක් ළඟ නැති අසිරිමත් කරුණු 8ක්. හැබැයි කරුණු 8 මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. ඒ කරුණු 8 දැනගෙන යන්නයි මම මේ ආවේ කිව්වා. උගුසරතුමා කියනවා අනේ හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ මොනව ගැන හිතලා මොනව ගැන කල්පනා කරලා ඒ බුදු ප්‍රකාශයක් කළාද කියලා මම දන්නේ නැහැ. හැබැයි ස්වාමීනි මගේ ළඟ තියෙනවා සාමාන්‍ය මනුස්සයෙක් ළඟ නැති අසිරිමත් කරුණු 8ක්. එයින් පළවෙනි එක තමයි යදාහම් බන්තේ නාගවනේ පරිවාරෙන්තෝ භගවන්තං පඨමං ධූරතෝ වද්දසං සහ දස්සනේනේ සහ දස්සනේනේව මේ භන්තේ භගවතෝ චිත්තං පසේදි සුරා මදෝච පහයි. මොකද්ද පින්නතුනේ මේ කියන්නේ? හාමුදුරුවනේ මේ ඉන්දියාවේ තියෙනම නාගවනේ කියලා වනයක්. ඒ නාගවනේට ගිහිල්ලා මන් දවසක් හොඳට බිව්වා. ඒ කියන්නේ පින්නතුනේ මත්පැන් පානය කළා. බීලා හාමුදුරුවනේ මං ගෙදර යන්න කැලෑබෙන් එළියට ආවා. එළියට බහිනකොට හාමුදුරුවනේ තියෙන මහපාර එළියට ආව විතරයි දැක්ක හාමුදුරුවනේ කවදාවත් ජීවිතේ දැකමැත රූපයක් දැක්ක කිව්වා. කවුද මේ දැක්කේ? පින්නතුනි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දැක්ක විතරයි භගවතෝ මේ භන්තේ භගවතෝ චිත්තම් පසේදී මගේ හිත පුදුමාකාර විදියට පැහැදුනා. ඒ විතරක් නෙවෙයි සුරා මදෝච පහයි මටර මත් වෙච්ච ගතියක් නැති වුණා කිව්වා. දැන් සමහරව ඉන්නවනේ පින්නතුනි බීලා හිටියාම හාමුදුරුවෝ දැක්කම සමහර හොඳ දේ මතක් වෙනවනේ. මේ මිනිස්සයාට උග්ගසුරුතුමාට බුදුහාමුදුරුවෝ දැක්ක විතරයි අර මේ මත් ගතියත් ඒ කියන්නේ සුරාවෙන් මත් වුණු මත් ගතියක් නැති වුණා කිව්වා. මත් ගතිය නැති වෙච්ච එක නෙමෙයි පින්නතුනි පළවෙනි කාරණාව. බුදුහාමුදුරුවෝ දැක්ක පමණින් හිත පැහැදුනා. ඒ පැහැදිච්ච හිත වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බැරි වුණයි කිව්වා. දැන් මතක තියාගන්න ඕනි මේ බීප මිනිස්සෙක් ගැන කියනම නෙවෙයි පින්නතුනි. බීලා අපි කියන භාෂාවෙන් කතා කරනවා නම් කියන බෑ වෙරිත් හිඟිච්ච මිනිස්සෙක් පිළිබඳව මේ කතා කරන්නේ. බීප මිනිස්සෙක් ගැන කතා කරනම නෙවෙයි. දැන් පින්නතුන්ට මතකයිනේ බුදුරජාන් වහන්සේ දස අකුසලයක් දේශනා කළානේ. දස අකුසලයක් බුදුහාමුදුරු දේශනා කළා. එතකොට ඒ දස අකුසලයට බුදුහාමුදුරුවෝ සුරාමේරය ඇතුළත් කළාද නැද්ද? නැහැ. පින්නතුනි සතෙක් මැරුවොත් ප්‍රාණඝාතය කළොත් ඒක විපාක දීලා තමයි ඉවර වෙන්නේ. හොරකම් කළොත් හොරකම් කරපේකේ විපාක දීලා තමයි ඉවර වෙන්නේ. නමුත් මත්පැන් බිව්වා පැත්තකට වෙලා හිටියා මත්ගතිය නැති වුණාට පස්සේ මේ මිනිස්සයා පින්නතුනි සාමාන්‍ය මිනිස්සෙක්. අපි මේකෙන් මේ බොන එක හොඳයි කියලා සාධාරණීකරණ නෙමෙයි පින්නතුනි. මේක හොඳට බුද්ධියවන්ත කියලා හිතන්න ඕනේ. මේ කියන්නේ දස අකුසලයෙන් බුදුහාමුදුරු සුරාමේරය අයින් කළේ. දැන් ඔන්න බලන්නකෝ සතෙක් මැරුවොත් සතා මරපේකේ විපාක දීලම තමයි අවසන් වෙන්නේ. නමුත් මත්පැන් බිව්වොත් ඒකෙන් Tamanට කරගන්න පින්නතුණු විනාශයක් විතරයි. හැබැයි දස අකුසලයට ආයිති වෙනවා. කොහොමද? සමහරු ඉන්නව පින්නතුණි සතෙක් මරන්න බෑ හොඳ සිහියෙන්. එනිසා යා කරන්නේ මොකද්ද? බොනවා. බීලා මත්ගතියක් තියාගෙනම සතත් මරනවා. එතකොට බීපේකේ අකුසලයයි සතා මරපේකේ අකුසලයයි දෙකම එකට එකතු වෙලා කර්මපතයක් බවට පත් වෙලා විපාක දීලම තමයි පින්නතුන් ඉවර වෙන්නේ. බිව්වනම් පැත්තකට වෙලා හිටියා මත්ගති නැතුණාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක්නේ. ඒ මදිවට පින්නතුනි සතෙකුත් මරනවා. අන්න බලන්නකෝ. එයා දස අකුසලයට පින්නතුනි අයිති වෙන හැටි. මේ නැවත කියන්නේ මේ බොන එක හොඳයි කියන එක නෙවෙයි පින්වත්නි. තව ක්‍රමයක් තියෙනවා. සමහරු ඉන්නවා සතෙක් මරලා ඒ සතා මරුපේකේ සතුට භුක්ති විඳින්න පින්නතුනි බොනවා. එතකොට සතා මරුපේකේ අකුසලයයි සතා මරලා සතුට වෙන්න බීපේකේ අකුසලයයි ඒ දෙකම එකට එකතු වෙලා කර්මපතයක් භවට පත් වෙලා විපාක දීලම තමයි පින්නතුනි ඉවර වෙන්නේ.
අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ නිසා මේ බීප මිනිස්සෙක් ගැන කතා කරනව නෙවෙයි පින්නතුනේ. බීලා මත්ගතියත් නැති වෙච්ච මිනිස්සෙක් පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට ඔන්න පළවෙනි එක මතක තියාගන්න බුදුහාමුදුරුවෝ දැක්ක පමණින් පින්නතුනේ හිත පැහැදුනා. ඒ පැහැදිච්ච හිත වෙනස් කරන්න මේ ලෝකේ හාමුදුරුවනේ කාටවත් බැරි වුණයි කිව්වා. දැන් පින්නත්නි බුදුවරු පහළ වෙන්නේ දඹදිව විතරයිනේ. හේතුව තමයි මේ ලෝකේ ලස්සන මිනිස්සු ඉන්න එකම රට ඉන්දියාව. මේ ලෝකේ අවලස්සන මිනිස්සුත් ඉන්න ඉන්දියාවේ. දුක් විඳින මිනිස්සුත් ඉන්න ඉන්දියාවේ. ඒ වගේම සැප විඳින මිනිස්සුත් ඉන්න ඉන්දියාවේ. මේ අන්ත දෙක නොවෙනස්ව තියෙන මේ ලෝකේ දීපයක් රටක් තියෙනවා නම් පින්නතුනේ ඒ ජම්බුද්වීපේ විතරයි. කවදාවත් ඒ තත්ත්ව වෙනස් වෙන්නේ නැහනේ. සැප දුක ලස්සන අවලස්සන දුප්පත්. එතකොට මේ අන්ත දෙක එක හා සමානව තියෙන එකේ පින්නතුනි බුදු කෙනෙකුට ඇති වාසිය මොකද්ද? බණ කියන්න පින්නතුනි හරි ලේසි. ඒ හැම જાතියක මිනිස්සු ඉන්නෝනේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. දුක් විඳින මිනිස්සු රටක බුදු කෙනෙක් ඉපදුනා. එහෙව් රටක ඉඳගෙන බුදුහාමුදුරුවෝ සැපයක් ගැන කී බණ කිව්වට ඒ බණෙන් ඇති වැඩක් නැහැ. ඇයි? මිනිස්සු කල්පනා කරන දේනේ අපි විඳින දුක බුදුහාරු කතා කරන්නේ සැප ගැන. කෝ සැප විඳින මිනිහෙක් පේන්නවත් නැහනේ. බුදු කෙනෙක් ලෝකෙට යමක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන දේ සත්‍ය වශයෙන් ලෝකෙ මිනිස්සුන්ට ප්‍රකටව දකින්න තියෙන්න ඕනේ. නැත්තම් මිනිස්සු පිටින් විශ්වාස කරන්නේ නැහැ ඒක. පිළිකාර හොල ගැන කොච්චර කිව්වත් වැඩක් නැහැනේ. පිළිකාර වලට ගිහිල්ලා පැය පින්නතුනේ බලන්න. ඒ වගේ තමයි. ඒ වගේම අපි හිතමුකෝ සැපවත් ජීවිත ගත කරන මිනිස්සු රටක බුදු කෙනෙක් පින්නතුනේ ඉපදිනවා. ඒ රටේ ඔක්කොම සැප විඳිනවා. හැබැයි එහෙව් රටක බුදු කෙනෙක් ඉපදිලා ඒ බුදුහාඳුරු දුකක් ගැන කී බණ කියනවා. ඒ බණින් ඇති වැඩකුත් නැහැ. මිනිස්සු කල්පනා කරන දෙයනේ අපි විඳින්නේ දුක. නමුත් බුදුහාරු කතා කරන්නේ සැප ගැන. කෝ සැප විඳින මිනිහෙක් පේන්නවත් නැහනේ. දෙකිනේ අපි විඳින්නේ සැප කෝ දුක් විඳින මිනිහෙක් පේන්නවත් නැහනේ. අන්න එතකොට මතක තියාගන්න ඕනේ පින්නතුනි තථාගත බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුහාමුදුරුවෝ යමක් දේශනා කරන දේ සත්‍ය වශයෙන් මිනිසුන්ට ලෝකේ ප්‍රකටව පින්නතුනි දකින්නට තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව කියනවා හාමුදුරුවනේ මගේ ළඟ තියෙන දෙවෙනි අසනිමත් කරුණ තමයි සෝකෝ අහං භන්තේ පසන්න චිත්තෝ භගවන්තං පෛරුපාසින් තස්ස මේ භගවා ආනුපුබ්බී කතං කතේසේ. බුදුහාමුදුරුවෝ දැකලා මගේ හිත පැහැදුනාට පස්සේ භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මම භාගතුන් වහන්සේ ඇසුරු කළා. ඒ භාගතුන් වහන්සේ මට අනුපිළිවෙල කතාව දේශනා කළා. ඒ තමයි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරං සංකලේසං නෙක්ඛම්මේච ආනිසංසම් පකාසේසී. ඊට පස්සේ බුදුහාඳුරු මට ලොකු බණක් කිව්වේ නෑ. ඉස්සෙල්ලා දානය ගැන කියලා දුන්නා. ඊට පස්සේ සීලය ගැන කියලා දුන්නා. ඊට පස්සේ මේ කාමානං ආදීනවං කාමයන්ගේ ආදීනව ගැන කියලා දුන්නා. අන්න කාමයන්ගේ ආදීනව ගැන කිව්වට පස්සේ මට හිතුණා මොකද්ද මන් දැන් කාම සම්පත් භුක්ති විඳ හොඳටම ඇති මම දැන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න ඕන කියලා. හාමුදුරුවනේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න ඕන කියලා කල්පනා කරපු මම ඊට පස්සේ සමාදන් වුණු සීලය තමයි බ්‍රහ්මචර්ය පංචමක සීලය. මොකද්ද පින්නතුනි බ්‍රහ්මචර්ය පංචමක සීලය කියන්නේ? පන්සිල් සමාදන් වෙනකොට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාම කිතන වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදිය සමාදන් කරනවා. ඒකට කියන්නේ බ්‍රහ්මචර්ය පංචමක සීලය කියලා. පළවෙනි එක මතක තියාගන්න ඕන බුදුහාමුදුරුවෝ දැක්ක පමණින් හිත පැහැදුනා. ඒක පළවෙනි එක. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා අවසන් වුණාට පස්සේ සමාදන් වුණා පින්නතුනි සීලයක්. ඒ තමයි බ්‍රහ්මචර්ය පංචමක සීලය. අර බුදුහාමුදුරුවෝ කාමයන් ගැන කියනකොට මෙයාට නැත්නම් උගතුරුතුමාට හිතුණා මං දැන් කාම සම්පත් විඳ හොඳටම ඇති. සිටුවරේක් නේ පින්නතුනි. සිටුවරේක්. ඒතකොට කාමයන් ගැන කියනකොට බුදුහාමුදුරුවෝ කියනවා අතීත කාමයේ කවදාවත් වර්තමානයේට අදින්න එපා සිතින්. මොකද අතීත කාමයේ සිතින් වර්තමානයේට අද්ද කියලා කියන්නේ ඒ තුල සතුටු වෙන්න පුළුවන් යමෙකුට නූගත් පෘථග්ජනයෙකුට. නමුත් ඒ සතුටු වෙන්නේ පින්නතුනි දුකට. ඇයි? ඒ කාමයන් අතීතයේ
කායික වශයෙන් පින්නතුනි කාමයක් වින්දනේ. ඒ විඳපු කාමයේ සිතින් කවදාවත් වර්තමානයේට අදින්න එපා. ඒ තුල ඇති වෙන්නේ දුකක් මිසක පින්නතුනි සතුටක් නෙවෙයි. හැබැයි සතුට වෙනවා. හැබැයි සතුට වෙන්නේ දුකට. ඒ දුක සකස් කරන්නේ පින්නතුනි අනාගතයට. මොකද අපි අතීතේ යම් යම් හේතු සකස් කරපු නිසායි පින්නතුනි දැන් මේ ඵලය ලැබිලා තියෙන්නේ. දැන් වර්තමානයේ තුල ඉඳගෙනත් හේතු සකස් කර අනාගතයට පින්නතුනි ඵලයක් නම් මේ හදන්නේ. Taman තේරුම් ගන්න ඕනේ පින්නතුනි ඒ දේ මොකද්ද කියලා. මේක ඵලය, ඒ කියන්නේ මේ කුණු ගොඩ නැවත නැවත සකස් කරන්න ආයි පින්නතුනි දුකක්මනේ ඇති වෙන්නේ. ආයි දුකක්ම ඇති වෙන්නේ. මොකද වර්තමානයේ තුල මේක නඩත්තු කරන්න මෙච්චර මහන්සියක් දුකක් ගන්නව නම් අනාගතයට පින්නතුනි මේක ලැබුණොත් ඒත් මේ වගේම දුකක් ගන්න වෙනවනේ. ඉතින් මෙන්න මේ කාමයන් ගැන කියනකොට හාමුදුරනේ මට හිතුණා දැන් කාම සම්පත් වින්ද හොඳටම ඇති කියලා. ඊට පස්සේ කියනවා හාමුදුරුවනේ ඕක තමයි මගේ ළඟ තියෙන දෙවෙනි අසනේ මත් කරන තුන්වෙනි එක තමයි තස්ස මයිහං බන්තේ චතස්සෝ කෝමාරියෝ පජාපතියෝ අහේසොන්. හාමුදුරුවනේ බ්‍රහ්මචර්යයේ පංචමක සීලයේ සමාදන් වෙච්ච මම ගෙදර ගියා. හාමුදුරනේ මට හිටියා චතස්සෝ කෝමාරියෝ පජාපති. ඒ කියන්නේ මට ඉන්නවා භාර්යාවරු 4 දෙනෙක්. මම මේ භාර්යාවරු 4 දෙනාට කතා කරලා කිව්වා යේනතා පජාපතියෝ තේන උපසංකමී උපසංකමිත්වා තා පජාපතිය ඉද බෝච මයාකෝ භගිනියෝ බ්‍රහ්මචර්ය පංචමානේ සික්ඛාපදානි සමාදින්නානි යයිච්ඡති සායිදේව භෝගේච භුන්ජතු පුඤ්ඤානිච කරෝතු සකා නිවා ඥාති කුලානි ගච්ඡතු. ඔන්න කිව්ව එක. මොකද්ද කිව්වේ? මම දැන් බ්‍රහ්මචර්ය පංචමක සීලයේ සමාදන් වෙලා ඉන්නේ. මේ භාර්යාව 4 දෙනාට කියන්නේ. කියනවා යයිච්ඡති සායිදේව භෝගේ බුඤ්ජතු. කැමති කෙනෙක් ඉන්නව නම් මෙහි භෝගයන් වළඳමින් භෝගයන් අනුභව කරමින් ඉන්න පුළුවන්. ඒ වගේම පුඤ්ඤානිච්ච කරෝතෝ පින් කරන්නත් පුළුවන්. සකා නිවා ඥාති කුලානි ගච්ඡතු. ඕන්නම් තම තමන් ගෙවල් වලට යන්නත් පුළුවන්. ඉත්තන්නාමස්සමං අය්‍යපුත්ත පුරිසස්ස දේහීති. ඔන්න බලන්න පින්නතුනි ඒ වෙලාවේ හාමුදුරුවනේ භාර්යාවරු 4 මම කිව්වනේ මම දැන් බ්‍රහ්මචර්ය පංචමක සීලේ සමාදන් වෙලා ඉන්නේ. මින් පස්සේ මාත් එක්ක කාම සම්පත් භුක්ති විඳීමක් මාත් එක්ක නැහැ. හැබැයි කැමති කෙනෙකුට මේ ගෙදර ඉන්න පුළුවන්, පිනක් කරගෙනත් ඉන්න පුළුවන්, නැත්නම් කැමති කෙනෙකුට යන්න පුළුවන්. එතකොට හාමුදුරුවනේ මට ආදරය කරපු මගේ ප්‍රියතම භාර්යාව මට ඇවිල්ලා කියනවා ඔබතුමත් එක්ක මම මෙච්චර කලක් ජීවත් වුණාට මං යම් පුරුෂයෙකුට ආදරය කළා කිව්වා. කවුද කියලා ඇහුවා. අහවල කෙනා කිව්වා ගෙන්න ගත්ත හාමුදුරුවනේ මාලිගාවට ගෙන්නගෙන ඔන්න බලන්නකෝ වාමේන හත්තේන පජාපතින් ගහෙත්වා දක්ඛිනේන හත්තේන භින්කාරං ගහෙත්වා තස්ස පුරිසස්ස ඕනෝජේසින්. හාමුදුරුවනේ මාත් එක්ක මෙච්චර කලක් ජීවත් වෙච්ච මගේ ප්‍රිය බිරිඳ වෙනත් පුරුෂයෙකුට සරණ පාවල දෙනකොට වාමේන හත්තේන පජාපතින් ගහෙත්වා වං අතින් ඒ කාන්තාවගේ අතින් අල්ලගෙන දකුණු අතින් පින්නතුනි කියනවා දකිනේන් හත්තේන බින්කාරං ගහෙත්තා. දකුණු අතින් පැන්කෙන්ඩි අරගෙන අතපැන් වක්කලෙත් හාමුදුරුවනේ මම ඒ අතපැන් වක්කල දෙනකොට මගේ හිතේ හාමුදුරුවනේ නාබි ජානාමි චිත්තස්ස අඤ්ඤත්තං මගේ හිතේ කිසි වෙනසක් උනේ නැහැ කිව්වා. මගේ හිතේ කිසි වෙනසක් නැහැ උනේ නැහැ කිව්වා. ඒ බලන්නකො පින්නතුනේ තමන් එක්ක මෙච්චර කාලයක් ජීවත් වෙච්ච බිරිඳ තමන් දන්නේ නැති අඳුර නැති පුරුෂයෙක් එක්ක පුරුෂයෙකුට විවාහ කළ දෙනකොට අතපැන් වක්කලෙත් අහන්නේ මම කිව්වා. ඒත් මගේ හිතේ කිසි වෙනසක් උනේ නැහැ කිව්වා. එතකොට හිතන්න පින්නතුනි සිතේ මොනතරම් දියුණුවක්ද මේ ධර්මයත් එක්ක මෙතුම අවිලා තියෙන කියලා. උග්ගසිටුවරයා මේ දේශනාව පින්නතුනි අපි යම් තැනක කළා. ඒ කලාට පස්සේ එක තරුණයෙක් ඇවිල්ලා කතා කරලා කියනවා හාමුදුරුවනේ මට හිතනවාකෝ දැන් මමත් හොඳ උග්ගසිටුවරයෙක් තමයි කියලා. මම ඔය එහෙම කියන්නේ කියලා. ඒ තරුණයා කියනවා හාමුදුරුවනේ මට මගේ පවුලේ මං විතරයි
අම්මයි තාත්තයි තාත්තා නැති වුණා කිව්වා තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ තාත්තා නැති වුණාට පස්සේ හාමුදුරනේ ව්‍යාපාරවල සියලු හිමිකම් මට. ඊට පස්සේ අම්මා බලාගෙන මම ඉන්නකොට දවසක් අම්මා කිව්වා පුතේ නුඹට හැමදාම මෙහෙම ඉන්න බෑ. පිළිවෙලක් වෙන්න කියලා. ඒ කියන්නේ විවාහ කරගන්න කියලානේ. හාමුදුරුවනේ මම අම්මගේ ඇවිටිල්ලට කරදරේට විවාහයක් කරගත්තා. හැබැයි හාමුදුරුවනේ මාස 6යි බිරිඳ මාත් එක්ක ජීවත් වුණේ වෙන සම්බන්ධතාවයක් ඇති කරගෙන මේක මට කිව්වා. ඊට පස්සේ මම කිව්වා කිසිම වෙලාවක කිසිම දෙයකට දැන් කලබල වෙන්න එපා. මාත් එක්ක ආවේ පිළිවෙලකට නේ. ඒ කියන්නේ වෙඩින් එකක් අරගෙන හොඳ උත්සවයක් අරගෙන පිළිවෙලකට ආවේ. මාත් එක්ක ආපු විදියටම යත් එක්කත් පිළිවෙලකට යන්න කිව්වලු. හාමුදුර විශ්වාස කරන්න ඒ තරුණිය කියන්නේ ලක්ෂ 5ක් විතර වියදම් කරලා වෙඩින් එකක් කළා දුන්නේ මම කිව්වා. අන්තිමට හොයලා බලනකොට ගිහිල්ලා තියෙන ගෙයක් දොරක්වත් නැති මිනිස්සෙක් එක්කව දුක් විඳින බලංගෙන බැරිකමට ලක්ෂ 15ක් විතර වියදම් කළා මම ගේකොත් හදලා දුන්නා කිව්වා. ඒත් හාමුදුරුවනේ මට මගේ හිතේ මේ වෙනතුරු මාත් එක්ක මාස 6ක් ජීවත් වෙච්ච බිරිඳක්නේ මේ දෙයනේ ගෙයක් දොරක්වත් නැති මිනිස්සෙක් යන්නේ කියලා කල්පනා කරනකොට මට හිතේ කිසිම ද්වේෂයක් ඇති වුණේ නැහැ කිව්වා. ඉතින් බලන්නකෝ පින්නතුනේ ඒ තරුණයා එහෙම කියනවා. දැන් උගතුරුතුමත් කියනවා බ්‍රහ්මචර්යයේ පංචමක සීලේ සමාදන් වෙලා ගෙදර ගියාට පස්සේ භාර්යාවරු 4 දෙනාට කිව්වා පිනක් දහමක් කරගෙන උනන් ඉන්න පුළුවන්. කැමති පුරුෂයෙක් ඉන්නම් මට කියන්න ඒ පුරුෂයෙක් නල විවාහ කරලා දෙන්නම් කිව්වා. ඉතින් හාදුරනේ විවාහ කරලා දෙනකොට අතපැන්වක් කළෙත් මම ඒත් මගේ හිතේ කිසි වෙනසක් වුණේ නැහැ කිව්වා. තතිය වච්චරියෝ අබ්බුතෝ ධම්මෝ සංවිජ්ජති. හාමුදුරුවනේ මේක තමයි මගේ ළඟ තියෙන තුන්වෙනි අසරිමත් කරුණ. ඊට පස්සේ කියන හතරවෙනි එක සංවිජ්ජන්තිකෝ පන මේ භන්තේ කුලේ භෝගා තේචකෝ අප්පටි විහත්තා සීලවන්තේහි කල්යාණ ධම්මේහි අයංකෝ මේ භන්තේ චතුත්ථ වච්චරී වබ්බුතෝ ධම්ම සංවිජ්ජති. හාමුදුරුවනේ මට හරියට සම්පත් තියෙනවා. ඒ කියන්නේ භෝගයන් තියෙනවා. ඒ භෝගයන් ඒ කියන්නේ හොඳ ඒවා ලොකු මිනිස්සුන්ට නරක වෙච්ච පුස්කාපුව පාවිච්චි කරන්න බැරි ඒවා නරක මිනිස්සුන්ට. හාමුදුරුවනේ මං කවදාවත් කිසිම දවසක වෙන් කළ කිසි මිනිහෙකුට යමක් දුන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ හොඳ ඒවා ලොකු මිනිස්සුන්ට නරක වෙච්ච පුස්කාපුව නරක මිනිස්සුන්ට එහෙම දුන්නේ නැහැ කිව්වා. මම කාට දුන්නත් හාමුදුරුවනේ දෙන්නේ එක විදියටයි කිව්වා. අන්න හොඳ උපාසකයෙක් ළඟ තියෙන බොහොම හොඳ ලක්ෂණයක් පින්නතුණි ඒක. දැන් මේ අපි කතා කරන්නේ පින්නතුණි හොඳ උපාසක මහත්තයෙක් ළඟ තියෙන ලස්සන කරුණු වටක්නේ. ඒ නිසා උපාසක මහත්තයෙක් වෙන්න නම් හොඳ උපාසක මහත්තයෙක් වෙන්න නම් ආදර්ශයට ගන්න ඕනේ පින්නතුණි අද මේ බණට කියන උගතුරුතුමාගේ චරිත කතාව. පින්නතුණි ලස්සන කතාවක් තියෙනවා මේ එක අම්ම කෙනෙකුට පින්නතුණි දරුවෝ දෙන්නෙක් හිටියා. හැබැයි එක දරුවෙක් අබ්බගා දරුවෙක්. අනිත් දරුවෝ හොඳට හැකන පේන බොහෝම ලස්සන දරුවා. දවසක් රජුරුව නියමයක් කළා වසරකට වරක් කවුරු හරි කෙනෙක් බිල්ලක් දෙන්න ඕනේ මේ දරුවෙක් දෙන්න ඕනේ බිල්ලක් හැටියට. එදා නියමිත වෙලා තිබුණේ මේ අම්මගේ දරුවෝ දෙනගේ එක්කෙනෙක්. මේ අම්මා බිල්ල දෙන අදාළ ස්ථානයට මේ දරුවෝ දෙන්නත් අරගෙන පින්නතුණි බොහෝම දුකෙන් යනවා. මේ දරුවෝ දෙන එක්කෙනෙක් කවුරුහරි බිල්ලට දෙන්න එපාය. දැන් මට එක්කෙනෙක් පින්නතුණි අබ්බගා දරුවෙක් අනෙක් කෙනා පින්නතුණි හැකන පේන බොහොම ලස්සන දරුවා. මෙහෙම යනකොට මේ අම්මට මගදී හම්බෙනවා පින්නතුණි මිනිස්සෙක්. මේ මිනිස්සේ හම්බෙලා මේ අම්මා මේ මිනිස්සයා මේ අම්මගෙන් අහනවා මොකද අම්මේ නිකන් දුකෙන් වගේ. නෑ මම මේ කල්පනා කළේ අද මගේ දවස මේ මම දරුවෝ දෙන එක්කෙනෙක් බිල්ලට දෙන්න ඕනේ මම කල්පනා කළේ මොන දරුවක් දෙන්නේ කියලා. ඉතින් අම්මෝ කොච්චර කල්පනා කරන්න එකක් ඈ මේ අබ්බගා දරුවෙට මේක දෙන්නකෝ බිල්ලට. මෙහෙම කියලා මේ මිනිස්සයා ගියා. පින්නතුනි මේ අම්මා බිල දෙන අදාළ ස්ථානයට ගියාට පස්සේ මේ අම්මා කරපු දේ තමයි අර බිල්ල දෙන්න හදනකොට දුන්නේ පින්නතුනි ඇහැ කන පේන බොහෝම ලස්සන දරුවා තමයි බිල්ලට දුන්නේ.
බිල්ලට ඒ හොඳ ලස්සන දරුවා බිල්ලට දීලා අර අබ්බගා දරුවා අතරගෙන පින්නතුනේ ගෙදර එනවා. එනකොට අර මිනිස්සේ හම්බ වෙනවා. හමුණාට පස්සේ මිනිස්සේ අහනවා අම්මේ දරුවෙක් දුන්නද බිල්ලට? ඔව් දුන්නා. මොන දරුවක් දුන්නේ? ඈ කන පේන බොහොම ලස්සන දරුවා දුන්නේ ඒකෝ බිල්ලට. මේ මිනිස්සේ කියන ඇයි මෝඩම් මෙහෙම කළේ? නුඹට තිබි මේ දරුවා දෙන්න නෙමේ අබ්බගා දරුවා. මෙයම ගත් කටටම කිව්ව මිනිස්සයෝ බිල්ලට උනත් දෙනව නම් දෙන්න ඕන හොඳ දෙයක් කිව්වා. නරක දෙයක් දෙන්න හොඳ නැහැ. බිල්ලට උනත් දෙනව නම් දෙන්න ඕන හොඳ දෙයක්. නරක දෙයක් දෙන්න හොඳ නැහැ. මොකද මේ වගේ දරුවෙක් මට මේ ලැබුණේ මං සංසාරේ මොකක් හරි කර්මයක් කරපු නිසානේ. ඒ නිසා මම මේ ජීවිතෙත් නරක දෙයක් දුන්නොත් මට ඊළඟ ජීවිතේ ලැබෙන්නේ නරක දේවල් තමයි කිව්වා. ඒ නිසා මේ කරුම මෙතනින් අවසන් කරගන්න ඕන නිසා මගේ දරුවා හොඳම දරුවා දුන්නේ කෝ බිල්ලට. අන්න බිල්ලට උනත් දෙනව නම් දෙන්න ඕන හොඳ දෙයක් කිව්වා. ඒ වගේ උග්ගසිරිතුමත් පින්නතුණි කවදාවත් මේ ලොකු ඒ කියන්නේ හොඳ ලොකු මිනිස්සුන්ටයි නරක වෙච්ච පුස්කාම්පෝ පාවිච්චි කරන්න බැරි නරක මිනිස්සුන්ට එහෙම දෙන්න හොඳ නැහැ. කාට හරි යමක් දෙන්නම් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්, ප්‍රයෝජනවත් දෙයක්, වැඩදායක දෙයක්, අර්ථවත් දෙයක් පින්නතුණි දෙන්නට ඕනේ. දැන් සමහරව ඉන්නව පින්නතුණි දැන් ගෙදර බඩුවක් මුට්ටුවක් උන්න පාවිච්චි කළා ඔය ගෙදර පැත්තකට දා ඒක තාපෙට හේතු කරලා තියෙනවා. ඕක ඉතින් වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා. හැබැයි බැරි වෙලාවක් හරි කවුරු හරි කෙනෙක් මේක ඇවිල්ලා ඉල්ලුවොත් අපේ පොදුම තෘෂ්ණාවක් හටගන්නේ. නොයේක් දේවල් ඒ වෙලාවට කියනවනේ. පින්නතුණි අර වැස්සට තෙමෙනකන් අවුවට වේලනකන් මොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කවුරු හරි ඉල්ලනවනේ පුදුම මේ තණ්හාවක් ඇති වෙන්නේ. මේ හිතවල හැටි මේ කියන්නේ. ඇත්තටම පින්නතුණි ගෙයින් එළියට දැම්මේ ඒක එපා නිසානේ. එහෙනම් එහෙම එළියට දාපු දෙයක් තව කෙනෙක් කිල්ලුවට පස්සේ ඒ තෘෂ්ණාවක් අටගන්නේ ඒක අයින් කළ නැත නිසානේ. මේ උගතුරුතුමා කියනවා චතුත්ථෝ අච්චරියෝ අබ්බුතෝ ධම්මෝ සංවිජ්ජති හාමුදුරුවනේ මේ තමයි මගේ ළඟ තියෙන හතරවෙනි අස්තනිමත් කරුණ. ඊට පස්සේ පස්වෙනි එක කියනවා යංකෝ 50න් බන්තේ භික්ඛු පෛරුපාසාමි සක්කච්ඡං ඒව පෛරුපාසාමි නෝ අසක්කච්ඡං සෝච මේ බන්තේ ආයස්මා ධම්මං දේසේති සක්කච්ඡං ඒව සුනාමි නෝ අසක්කච්ඡං. මේ කියන්නේ හාමුදුරුවනේ මම ගොඩාක් සාමින් වහන්සේලා ඇසුරු කරනවා. ඒ හාමුදුරුව ඇසුරු කරන්නේ එක එක්කෙනාගේ ඕපදූප කේලම් කියන හිතාගෙන නෙවෙයි කිව්වා. මම සාමින් වහන්සේ නමක් ඇසුරු කරන්නේ මගේ ශ්‍රද්ධා සීලාදී ගුණධම් දියුණු කරගන්න ඕනේ කියලා හිතාගෙන. බික්කු පෛරුපාසාමි සක්කච්ඡං ඒ පෛරුපාසාමි නෝ සක්කච්ඡං. ඒ කියන්නේ ඇසුරු කරනවා සකසාම ඇසුරු කරනවා නොසකසා ඇසුරු කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ මට ධර්මයේ දේශනා කරන මම හොඳින් ධර්මයේ අහනවා. මම කවදාවත් නොසකසා සකස් නොකොට පිළිවෙලක් නැතුව මම බණහන්නේ නැහැ කිව්වා. අන්න පින්නතුනි මතක තියාගන්න කිසිම දවසක භික්ෂුවක් ඇසුරු කරන්න එපා කේලම් කියන්න හිතාගෙන. භික්ෂුවක් ඇසුරු කරන්න එපා එක එක්කෙනාගේ ඕපදූප කියන්න කියලා හිතාගෙන. එතකොට තමනුත් පිරිහෙනව පින්නතුනි භික්ෂුන් වහන්සේත් පිරිහෙන්න පුළුවන්. දැන් සමහර පන්සල් වල ඔක්කොගෙම නෙවෙයි. ඔය සමහර පන්සල් වල තියෙනවා දායකව හැන්දෑවට ගිහලා හාමුදුරුවන්ට කේලම් කියනවා. ඒව හොඳ නැහැ. දැන් හාමුදුරුව ඒක අහනවයි කියලා කැමැත්තක් තියෙනවා කියලා දැනගත්තොත් ඒ මිනිස්සයා දවසකට ගමේ 3-4ක් හරි එකතු කරගන්නවා. හැන්දෑවට ගිහලා කියන්න ඕනේ හාමුදුරුවන්ට. එහෙමුණාම පින්නතුනේ ඒක කිව්වේ ඒ භික්ෂුවත් පිරිහෙනවා. ඒ වගේම දායකයා පින්නතුනේ ඊටත් වඩා පිරිහෙනවා. ඇයි අනුන් ගැන හොයනවට වඩා නරකද පින්නතුනේ ඇත්තටම තමන් ගැන හොයාගත්තා නම් කොච්චර හොඳයිද? අත්තානං ගවේසෙය්‍යාත. තමන් ගැන හොයන්න ඕනේ. ඒ නිසා මේ පින්නතුන් කවුරුත් දන්නවා බම්බලපිටියේ වජිරාරාමේ වැඩ හිටියනේ බෝධිසත්වයන් වහන්සේ නමක්. ඒ තමයි පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේගේ චරිත කතාවේ කියනවා වජිරාරාමෙට මිනිස්සෙක් ආවහම පළවෙනි කුටියේ ඉන්නේ පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක හාමුදුරුවෝ. ඒ මිනිස්සයා විනාඩි 5ක් මහානායකරුත් එක්ක කතා කරනවා බණ විතරයි. ඊට පස්සේ කුටියේ ඉන්නේ මඩියේ පඤ්ඤාසීය මහානායක හාමුදුරුවෝ. මහානායක මාහිම්පාණන් වහන්සේ
උන්වහන්සේ ළඟට යනවා ඒත් විනාඩි 5ක් කතා කරන පින්නතුනි බණ. ඊට පස්සේ නාරද හාමුදුරුවෝ උන්වහන්සේත් එක්ක කතා කරන විනාඩි 5ක් බණ. ඊට පස්සේ පීදස්සේ නායක හාමුදුරුවෝ විනාඩි 5ක් කතා කරන බණ. මේ විදියට කුටියෙන් කුටියට ගිහිල්ලා විනාඩි 5 පහරේ කතා කරන්නේ පින්නතුනි ධර්මයයි. අන්තිමට බම්බලපිටියේ වජිරාරාමේ ගේට්ටුවෙන් පිට වෙලා යනකොට මේ මිනිස්සයා පිට වෙලා යන්නේ මහා පුදුමාකාර ධර්මඥානයක් ඇති මිනිසෙක් විදියටලු. අනතකොට තේරෙනවද පින්නතුනි භික්ෂුවක් ඇසුරු කළා නම් ඇසුරු කලේ ශ්‍රද්ධා සීලාදී ගුණධම් දියුණු කරගන්න මිසක කවදාවත් එක එක්කෙනාගේ උපදූප කියන හිතාගෙන භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න එපා. එතකොට සිද්ධ වෙන්නේ පින්නතුනි තමන් පිරිහෙනව හැමුණාම. ඊට පස්සේ කියනවා අයංකෝ මේ භන්තේ පංචමෝ අච්චරියෝ අබ්බුතෝ ධම්මෝ සංවිජ්ජති. මේ තමයි හාන්නේ මගේ ළඟ තියෙන පස්වෙනි අසිරිමත් කරුණ. ඊට පස්සේ කියනවා හයවෙනි එක අනච්චරියං කෝ පන මේ භන්තේ සංඝේ නිමන්තිතේ දේවතා උපසංගමිත්වා රෝචන්ති. අසුකෝ ගහපති බික්කු උබතෝ භාගි. මේ කියන්නේ පින්නතුනි හාමුදුරුවනේ මං සමහර දවස්වලට මගේ ගෙදර දන් දෙනවා. ඒ දන් දෙනකොට ඊට කලින් දවසේ රාත්‍රියේ දෙවියන් ඇවිල්ලා මට කියනවා හෙට ඔබතුමාගේ ගෙදර දාන්න වන්නේ පළවෙනි හාමුදුරුවෝ දුස්සීලයි. දෙවෙනි හාමුදුරුවෝ සිල්වත්. තුන්වෙනි හාමුදුරුවන්ට සිල්වත් කමක් නැහැ. හාමුදුරුවනේ ඒ කොහොම කිව්වත් මම දෙන්නේ මහා සංඝරත්නයට කිව්වා. ලස්සන තැනක් නෙපින්නතුනි. දැන් අපිට හෙට දානයක් තියෙනම් ඊට කලින් දවසේ දෙවියෝ ඉල්ල කිව්වොත් දානෙත් නැති වෙනවනේ. නමුත් උගතුරුතුමා කියන්නේ ධර්මයේ පිළිබඳ පින්නතුනේ මේ අවබෝධය. දැන් උගතුරුතුමා ගෙදර පින්නතුනේ හෙට දානේ. හෙට දානේ නම් කලින් දවසේ රාත්‍රියේ දෙවියන් ඇවිල්ලා කියනවා මේ සිරිතුමනි හෙට ඔබතුමා ගෙදර දාට වන්නේ 19න් පළවෙනි හාමුදුරු දුස්සීලයි. දෙවෙනි හාමුදුරු සිල්වත්. ඒ කොහොම කිව්වත් අහන්නේ දෙවියන් කොහොම කිව්වත් මම දෙන්නේ මහා සංඝරත්නයට කිව්වා. හරිම ලස්සනයි පින්නතුනේ. ආනිසංස පක්ෂයේ දැනගෙන කරන පින්කමේ කුසලයේ දැනගෙන පින්කම කරනකොට පින්නතුනේ තවත් කුසලයේ දියුණු වෙනවා. බුදුහාමුදුරු දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අහනවා සාරිපුත්ත නුඹ මට දෙන දානේ දානිසංස වැඩි එහෙම නැත්නම් මම නුඹට දෙන දානේ දානිසංස වැඩි කියලා ඇහුවා. සරියුත් හාමුදුරුවෝ කියනවා බුදුහාන්නේ මට වඩා සීලයෙන් ගුණයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හැමාතින් ඔබ වහන්සේ උසස්. ඒ නිසා මම ඔබ වහන්සේට යම් දානයක් දුන්නොත් එහි ආනිසංස වැඩි කිව්වා. නෑ සාරිපුත්තේ කතා වැරදි. මතක තියාගන්න සාරිපුත්තට වඩා මම දීමේ ආනිසංස දන්නවා. යමෙක් සාරිපුත්ත දීමේ ආනිසංස දැනගෙන දන් දෙනවා නම් ඒ පුජ්‍යලයට කුසලයේ වැඩි. මේකෙන් කියන්නේ පින්නතුනි සරියුත් හාමුදුරුවෝ බුදුහාර දෙන දානේ ආනිසංස නෑ කියන එක නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා බුදුහාමුදුරුවෝ දීමේ ආනිසංස දන්නවා. ඒ නිසා ඔය ඇත්තෝ මොන පින්කම කළත් ඒ පින්කමේ ආනිසංස පක්ෂයේ දැනගෙන පින්නතුනි පින්කම කරලා. එතකොට කුසලයේ තව දියුණු වෙනවා. ඉතින් මෙතන මේ කියන්නේ පින්නතුනි උග්ගසිරිතුමා දානයක් දෙනව නම් ඊට කලින් දවසේ පින්නතුනි දෙවියන් නැවිල්ලා කිව්වත් අසවල් හාමුදුරු දුස්සීල අසවරහලු සිල්වත් කියලා නෑ මම දෙන්නේ මහා සංඝරත්නය. මම දාන බෙදනට අහන්නේ මූණ බලන්නේ නෑනේ. මම බලන්නේ පාත්‍රය දිහා විතරයි කිව්වා. ඕක පින්නතුනි කියනවා අයං මේ භන්තේ චට්ටෝ අච්චරියෝ අබ්බුතෝ ධම්මෝ සංවිජ්ජති. මේ තමයි හාමුදුරුවනේ මගේ ළඟ තියෙන 6 වෙනි අසරිමත් කරුණ. ඊට පස්සේ 7 වෙනි කියනවා මේ අච්චරියං කෝ මේ භන්තේ දේවතා උපසංගමිත්වා ආරෝචෙන්ති ස්වාක්කාතෝ ගහපති භගවතා ධම්මෝති එවං බුත්තේ අයං භන්තේ තා දේවතා අයං වදාමි වදෙය්‍යාතවා එවං කෝ තුම්හේ දේවතා නොවා වදෙය්‍යාත. මේ කියන්නේ හාමුදුරුවනේ සමහර දවස්වලට දෙවියන් ඇවිල්ලා මාත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. දෙවියන් ඇවිල්ලා මාත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. ඒ දෙවියන් ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කළාය ධර්ම සාකච්ඡා කළාය කියලා මගේ හිතේ කවදාවත් හානේ මානයක් ඇති උනේ නැහැ කිව්වා. අපිට නම් දේවතා එළියක් දැක්කත් ඇතිරි පින්නතුනේ. බලන්නකෝ උග්ගසිරිතුමත් එක්ක දෙවියන් ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරන තරම් මේ මිනිස්සයාට ධර්මයේ පිළිබඳ පින්නතුනේ මොනතරම් දැනුමක් තියෙන්න ඕනද?
දැන් තේනවද පින්නතුනි බීපු මිනිස්සේ ගියපු දුරක් කොච්චරද කියලා. ඒකනේ මුලින්ම කිව්වේ බීපු මිනිහෙක් ගැන කතා කරනව නෙවෙයි බීලා අපි මත්ගතියක් නැති වෙච්ච මිනිස්සෙක් පිළිබඳවයි පින්නතුනි මේ කතා කරන්නේ. බොන එක හොඳයි කියන එක නෙවෙයි. බිබී මේ වැඩේ කරන්න බෑ පින්නතුනි. බීමත්කම නතර කරලා අද ඉඳන් උනත් යම් කෙනෙක් ආර්ය මාර්ගයට ආවොත් ඒ ඇත්තට ධර්මාර්ගය තුල ගමන් කරලා නිවන් දකින්න බැරි කමක් නෑ පින්නතුනි. මග හොඳට අඳුර කියන්නේ කෙනෙක් මේ ලෝකේ වැරදි කරනවා. නමුත් ඒ ඇත්ත සදාහට වැරදිකාරයෙක් බවට පින්නතුනිපත් වෙන්නේ නැහැ. ඇයි? මේ ශාසන ඉඩ තියෙනවනේ. අච්චයන් අච්චේතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති. වැරද්ද වශයෙන් දැකලා ධර්මානුකූලව ඒකට පිළියම් කරගන්නව නම් ඒ ඇත්තට පින්නතුනි මේ ශාසනයේ දියුණුවක් තියෙනවා. එකදු ක්ලේශයක්වත් ප්‍රහාණය නොකළ කෙනෙකුටත් පින්නතුනි මේ ශාසනයේ ඕනතරම් ඉඩකඩ හදාගන්න පුළුවන්. වෙන්ටෝන් එකම දේ තමයි මේ ධහම කොතනින් හරි පින්නතුනි ජීවිතයට සම්බන්ධ කරගෙන එකතු කරගෙන මේ ගමන පටන් ගන්න ඕනේ. ඒ පටන් ගත්ත කෙනා මේක රසය කියන්නේ ධර්ම රසය මේ මනසට වැටුණහම් පින්නතුනි කවදාවත් ආයි බුදුහාඳුරුව අතහරින්නේ නැහැ. ධර්මය අතහරින්නෙත් නැහැ පින්නතුනි භික්ෂුන් වහන්සේලා අතහරින්නෙත් නැහැ. ඒසද මතක තියාගන්න හත්වෙනි එක තමයි දෙවියන් ඇවිල්ලා මාත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. හාමුදුරුවනේ ඒ ධර්ම සාකච්ඡා කරන කරුමයක් නෙවෙයි. නමුත් දෙවියන් මාත් එක්ක කතා කළා කියලා මගේ හිතේ කවදාවත් හානේ මානයක් ඇති වුණේ නැහැ කිව්වා. මෙතන කියන බෙන අභිජානාමි තතෝ නිධානං චිත්තස්ස උන්නති. එහෙම මට මගේ හිතේ මානයක් ඇති වුණේ නැහැ කිව්වා. මානිය කිය තියෙන පුජ්‍යලය පින්නතුනි මේ ලෝකේ කවුද කියලා හොයන්න බෑනේ. මානෙ තියෙන කෙනා කවුද කියලා හොයන්න බෑ. හොයන්න බෑ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම බුදුහාරු දේශනා කරනවා මේ ඔය ගගක් අයින පින්නතුනි ගලක් තියෙනවා. මේ ගලට නිතර රැල්ල වදිනවා. රැල්ල වදිනකොට ඉතින් මේකේ පාසි බඳිනවනේ. දැන් පාසි බඳුනට පස්සේ ටික දවසක් ගිහලා බැලුවට පස්සේ හිතා ගන්න මේ ගලක්ද කණුවක්ද කොටයක්ද කින්දමක්ද මොකක්ද කියලා හොයන්න බෑ. ඇයි පාසි බඳලානේ. මානෙ තියෙන කෙනත් අන්න ඒ වගේ කිව්වා. ඒ කියන්නේ කවුද කියලා හොයන්න බෑ. දැන් අපි භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් දැන් දායකයෙක් ඇවිල්ලා කවුරු හරි කෙනෙක් භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ පාංශකූල චීවර විතරද පොරවන්නේ කියලා. පස්සේ භික්ෂුන් වහන්සේ ඔබ මම පාංශකූල චීවිතරයි පොරවන්නේ. ඊට පස්සේ ඒ භික්ෂුවගේ මිනිස්සෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ පින්ඩපාතෙන් විතර ජීවත් වෙන්නේ. ඔව් මම පින්ඩපාතෙන් විතරයි ජීවත් වෙන්නේ. එතකොට මිනිස්සු කොහොමද දැනගන්නේ පින්නතුනි පින්ඩපාතෙන් ජීවත් වෙන භික්ෂුවක්ද පාංශකූල චීවරන භික්ෂුවක්ද දැනගන්න බෑනේ. අර ඒ භික්ෂුව තියෙන මාන්නය නිසා පින්නතුනි ඒ වෙලාවට ඒ විදියට ඒ වෙලාවට කතා කරනවා. ඉතින් කවුද කියලා හොයන්න බෑනේ. අර ගලකට පාසි බැඳුනට පස්සේ පින්නතුනි ගලක්ද කණුවක්ද කියලා හොයන්න බෑ. අන්න ඒ වගේ තමයි. ඊට පස්සේ අන්තිමට වෙන එක තමයි සචේකෝ පනාහං භන්තේ භගවතෝ පඨමතනං කාලං කරෙය්‍ය අනච්චරියංකෝ පනේතං යං මං භගවා එවං ව්‍යාකරෙය්‍ය නත්තිතං සංයෝජනං ඒව සංයෝජනේන සංයුත්තෝ උග්ගෝ ගහපති හත්ති ගාමකෝ පුන ඉමං ලෝකං ආගච්ඡයාති. අන්න මේ කියන්නේ හාමුදුරුවනේ බැරි වෙලාවත් බුදුහාමුදුරුවන්ට කලින් මම මැරුණොත් මම මැරිච්ච දවසට බුදුහාමුදුරුවෝ කියනවා ආපහු කවදාවත් මේ උග්ගතුරුතුමා මේ කාම ලෝකයට එන්නේ නැහැ කියලා. දැන් පින්නතුනේ උග්ගතුරුතුමා එතකොට කවුද? අනාගාමී. අනාගාමී වුණත් ඒ කියපු විදිය බලන්නකෝ. හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ට කලින් මම මැරුණොත් මම මැරිච්ච දවසට බුදුහාමුදුරුවෝ කියාවේ මේ නැති වුණු උග්ගතුරුතුමා ආපහු කවදාවත් මේ කාම ලෝකයට එන්නේ නැහැ කියලා. කාම ලෝකයට ආපහු වෙන්නේ නැත්තේ පින්නතුනි කවුද? අනාගාමී කෙනා විතරයි. රහතන් වහන්සේ කොහොමත් නැහැ. සකෘදා සෝවාන් කෙනත් මනුස්ස ලෝකයට එනවා. සකෘදාගාමී කෙනා පින්නතුනි එකපාරක් කාම ලෝකයට එනවා. නමුත් අනාගාමී කෙනායි කවදාවත් මනුස්ස ලෝකයට කාම ලෝකයට එන්නේ නැහැ පින්නතුනි. අන්න බලන්නකෝ. අනාගාමී වෙච්චයි ගිහිල්ලා උපදින්නේ කොහෙද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකියක් තියෙනවද? 5ක් තියෙනවා. ඒ තමයි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්ස සහ අකනිට්ඨ. එතකොට සුද්ධා කියන්නේ පින්නතුනි පිරිසිදු වාස කියන්නේ වාසස්ථානයේට, සුද්ධාවාස කියන්නේ පිරිසිදු බ්‍රහ්මයන්ට වාසය කරන්න පුළුවන් ස්ථානය තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ. අන්න එහෙනම්
දැන් තේරුම් ගන්න ඕනේ බීපු මිනිස්සෙකුත් පින්නතුණි අනාගාමී වුණා. බිබී මේ වැඩේ කළා නෙවෙයි. එතුමා බීමත්කම නතර කරලා ආර්ය මාර්ගයට වෙල එතෙන් සිට පින්නතුණි බුදුහාමුදුරුවෝ ඇතුළු කරලා තමන්ගේ ජීවන ගමන් මඟ තමන්ගේ ධර්ම මාර්ගය හොඳින් තේරුම් අරගෙන පින්නතුණි බොහොම ලස්සනට වැඩ කරපු කෙනෙක්. අනිත් එක බලන්නකෝ දැන් අනාගාමි වෙච්ච කෙනෙක්ගේ ගෙදරට තමයි අර හාමුදුරුවෝ පින්නතුණි වැඩම කළේ. දැන් අනාගාමී කෙනෙක් නම් ඒ ඇත්ත හිතනවනේ ඔබ වහන්සේ කවුද ස්වාමීනි මාත් එක්ක කතා කරලා මම මේ අනාගාමී වෙච්ච මිනිස්සෙක් කියලා නෑ පින්නතුණි. බොහොම හොඳට පිළි අරගෙන ඇයි ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කළේ? නෑ මේ බුදුහාමුදුරුවෝ ඔබතුමා ළඟ තියෙනවා කියලා මේ අසිරිමත් කරුණු වටක් ඒක දැනගන්න මේ ආවේ. ඉතින් පිළි අරගෙන ඒ කරුණු වට බොහොම ලස්සනට එකින් එක පින්නතුණි පැහැදිලි කරලා දුන්නානේ. අන්තිමට කියනවා බුදුහාඳුරන්ට කලින් මම මරනොත් මම මරිච්ච දවසට බුදුහාඳුර මේ කතාව කියනවා කිව්වා. ඔය සමහරු පින්නතුණි සමහරුන්ට මැරෙන්න කලින් ගත නිමිති පහළ අපි සමහර දේශනාවලත් කියලා තියෙනවා මේක. ගත නිමිති කියන්නේ මැරෙන්න S2 පියා ගන්න කලින් Tamanට තීරණය කරන්න පුළුවන් මේ යන්නේ කොතෙන්ටද කියලා. ඒක හොඳ පැත්තට නරක පැත්තට දෙකටම තියෙනවා. නරක පැත්ත ගත්තොත් පින්නතුණට මතකනේ චුන්දසූකර. ජේතවනාරාම පිටිපස්සේ හිටියේ ඌර මරමර. අන්තිමට මේ මිනිස්සේ ඌරෙක් වගේම කෑ ගහලා තමයි මැරුණේ. දැන් ඌරෙක් වගේ කෑ ගහනකොට මේ මිනිස්සයාට අර අතීතේ ඔක්කොම මතක් වෙන්නේ නැද්ද ඌර මරපුව මතක් වෙනවනේ. අන්න ගත නිමිති පහළ වෙනවා. ඒ පමණ හොඳ පැත්තට ගත්තාම පින්නතුණේ යත්තන්ට මතකයි ඇති බුද්ධ කාලේ හිටිය ධම්මික උපාසකතුමා. එතුමා 500ක් හැදුවනේ පන්සිල් ලකින පිරිසක්. ධම්මික උපාසකතුමා මරණයටපත් වෙන්න සුළු මොහොතකට කලින් චාතුරු මහරජාගේ දිව්‍ය ලෝකෙන් දෙවියොත් ඇවිල්ලා පින්නතුණේ එතුමා එක් කරගෙන යන්න. අන්න බලන්නකෝ. ගත නිමිති පහළ වුණා. ඒ වගේ නිමිති පහළ වෙන්න පින්නතුන් තමන් කරගත්තු දේ අපි මොන වුණත් මේ ජීවිතේ පින්නතුනි මේ කාර්ය බහුලත්වයේ නිසා මේ දරුවන්ගේ වැඩ, ගෙදර දොර වැඩ මේවා නිසා රාජකාරී වැඩ නිසා අපිට එහෙම වෙලාවක් නැහැ. නමුත් ලෙඩ වෙලා ජීවිතේ එක්තැන් වෙච්ච වෙලාවක නිකන් බලන්නකෝ. එතකොට තමයි ජීවිතේ තමන්ගේ ජීවිතේ ඔක්කොම චිත්‍රපටයක් වගේ පින්නතුනි තමන්ට ලැබෙන්න පටන් ගන්නනේ. ලෙඩ වෙලා ඇඳේ ඉන්නකොට ඇත්තටම ඒ ජීවිතේ ඒ ඇත්තට පින්නතුනේ තමන්ගේ ස්වභාවය තමන් කරපු ක්‍රියාකාරකම් සියල්ල දාට මතුවෙනවනේ. අන්නේ එක්තෙන් වෙච්ච වෙලාවක ඉතල සතුට වෙන්න දෙයක් තියෙනම් පින්නතුනේ ඒක තමයි ජීවිතේ හොඳ. ඒක තමයි ජීවිතේ ඊළඟ ජීවිතේ පින්නතුනේ සූපපත් කරගන්න පුළුවන් ක්‍රමය. සතර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමය. ඉතින් මේ කරුණ මට කිව්වට පස්සේ පින්නතුනේ අතකෝ භික්ඛු උග්ගස්ස ගහපතිනෝ හත්තිගාමකස්ස නිවේසනේ පිණ්ඩපාතං ගහෙත්වා උට්ඨායාසන පක්කාමේ. ඒ සාමින් වහන්සේ පින්නතුනි උග්ගතරතුමා ගෙදරින් පිණ්ඩපාතේ අරගෙන නැකෙట్లా උන්වහන්සේ වැඩම කළා. ඒ භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතෙන් වැළකීලා දවල් කාලේ භාගතුන් වහන්සේ ළඟට වැඩම කළා බුදුහාමුදුරුවන්ට වැඳලා පින්නතුන එක පැත්තකින් හිටියා. ඉනකොට ඒ භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරුවොත් එක්ක කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම උගතුරුතුමා මුණ ගැහුණ අතරිමත් කරනුවටත් අහගත්තා. ඊට පස්සේ පින්වත්නි බුදුහාමුදුරුවෝ කියනවා සාදු සාදු බික්කු යතාතං උග්ගෝ ගහපති හත්තිගාමකෝ සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරේය. යම්සේ තොපට මනාකොට පවසන්නක් කියාද ඒ නියමාකාරයෙන්ම උග්ගසුරුතුමා ඒ විදියට මේ කරුණුවට කියලා තියෙනවා. හැබැයි පින්නතුණින් පස්සේ මේ බණ දන්නේ නැති කිසිම භික්ෂුවක් හත්තිගාමේ පැත්ත පළාතකට වැඩිය නැහැ කියනවා. ඇයි උගතුරුතුමත් එක්ක බණ කතා කරලා පින්න ලේසියෙන් බේරෙන ඒ තරංගයක් නෙවෙයි. ඒ කියන්නේ බණ දන්නේ නැති කිසිම භික්ෂුවක් හත්තිගාමේට ඊට පස්සේ වැඩම කළේ නැහැ. ඇයි මෙතුමා හොඳට පින්නතුනේ ධර්මයේ දන්නවා. හොඳට බණ දන්නවා. එසා ඉගෙන ගන්න පින්නතුනේ මේ අපි අද ඉගෙන ගත්තේ බොහොම ලස්සන සූත්‍රයක් හත්තිගාමක උග්ග සූත්‍රය. අංගුත්තර නිකායේ පස්වෙනි කොටසේ ගහපති වග්ගයේ තියෙන අටක නිපාතේ තියෙන බොහොම ලස්සන දේශනාවක්. හොඳ උපාසක මහත්තයෙක්ගේ ළඟ තියෙන්න ඕනේ ලස්සන කරුණු 8ක් පින්නතුනේ මේ ධර්මයේ තුල පැහැදිලි කළේ. ඒ නිසා මේ කරුණු එකවර පුරුදු කරන්නට බැහැ පින්නතුනේ. ඒ නිසා වරින් වර කාලෙන් කාලෙට පුළුවන් හැටියට එකින් එක හරි කමක් නැහැ පුරුදු කරන්න පින්නතුනේ අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨානය සඵල කරගන්නට පින්වත් හැමදෙනාටම මේ ධර්ම දේශනා විවහල් වේවා ශක්තියක් වේවා සෑම දිනාටම මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන්
උතුම් වූ නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ කුරුණෑගල උයන්දන රුක්මල් පෙදෙස ලිපිනේ පදිංචි W.A. ගුණතිලක මහත්මයා සහ D.M.B.P. රූපාවතී මණිකේ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ඇත්තෝ මේ පින්කම සිද්ධ කළේ. බලාපොරොත්තු වන්නේ D.M.B.P. රූපාවතී මණිකේ මහත්මනියගේ මිය පල්ලවස පත්වන්ටේ දුණු දෙමව්පියන් වන D.M.B. හේරත් බණ්ඩා උපාසක මහත්මයාටත් එවාගේම R.M. බිසෝ මණිකා උපාසිකා මාතාවටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. ඒ දෙපළගේ සසර ජීවිතය පරලොව ජීවිතය සුවපත් වේවා. නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම W.A. ගුණතිලක මහත්මයාගේ සහ D.M.B.P. රූපාවතී මණිකේ මහත්මනියගේ දෙපාර්ශවයෙන් මියගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම සසරගතව පින් බලාපොරොත්තුවෙන් තව බොහෝ ඥාතීන් ඇති ඒ සෑම සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් වූ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම චන්දන තිලින මනංජේ යන පුතුන්ටත් මාධවී ඒ වගේම ප්‍රමිලා ජීවන්ත යන දියණිවරුන්ටත් ඒ වගේම නෙතුලි ඒ වගේම ගියාරා යන මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ දරුවන්ට අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සීල දෙනාටම ධර්මාභෝධය ලැබේවා. වසංගතයෙන් දුක් පීඩා විඳින සෑම සීල දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම ගරු කටයුතු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. අද මේ ප්‍රඥා නාලිකාව ඔස්සේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධියම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. දේශක්ඛයෝ